right. හොඳයි sentence patterns කියලා නම් ලියන්න හැමෝම grammar book එක අරගෙන ඊට පස්සේ පහලින් ලියන්න have to has to කියලා. have to has to ලියන්නේ grammar book එකේ. have to has to. දැන් මේකේ සිංහල තේරුම ලියා ගන්න ඉස්සරහින් සිද්ධ වෙනවා කියලා. සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. හරි. කොට මේ රටාහන අපි වාක්‍ය ලියනකොට මෙන්න මෙහෙමයි ස්ට්‍රක්චර් එක එන්නේ වාක්‍ය නිර්මාණ කරන විදිය. වාක්‍යයේ මුලින්ම සබ්ජෙක්ට් තියන්න. ප්ලස් ධන ලකුණක් දාන්න. ඊළඟට අපි ගන්නෙ මේ have to එහෙම නැත්නම් has to plus ඊළඟට verb එකක් plus ඊළඟට object එකක් plus අගට rest කියලා එදෙනවා. එක frame එකක් දාගන්න වටේට රවුමක් දාගන්න කොටු කරගත්ත කමක්. subject have to has to verb එක object එක rest එක. have to has to කියන එකේ සිංහල තේරුම කියන්නකෝ. සිංහල තේරුම සිද්ධ වෙනවා. මේ දෙකටම අදාළ ඉස්සරහින් සිංහල තේරුම ලියා ගන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. හරි. දැන් මේ වචනවල තේරුම දාන්න නැති අය අවශ්‍යයි එකක් තියාගමු. subject කියන්නේ කර්තෘ. කර්තෘ. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඒ කියන්නේ I, we, you, they, he, she සහ ඕනෑම නමක් එතෙන්ට දාන්න පුළුවන්. have to has to කියන පැටර්න් එකේ අපි තේරුම ගන්න ඕනේ සිද්ධ වෙනවා අර්ථ තේරුමේ. verb කියන්නේ ක්‍රියාව. verb ක්‍රියාව නැත්නම් ක්‍රියාපදය. object කියන්නේ කර්මය. rest කියන්නේ ඉතිරිය. rest කියන්නේ ඉතිරිය. object කියන්නේ මොකද්ද සර්? කර්මය. object කියන්නේ කර්මය. සර් rest කියන්නේ මොකද්ද? මේ rest කියන එකේ තේරුම ඉතිරිය කියන එකයි. rest rest කියන්නේ ඉතිරිය. ඒ කියන්නේ adverb එකක්, phrase එකක් වගේ දේවල්. ඒ කියන්නේ here, there, tomorrow, day after tomorrow, yesterday වගේ පද තමයි අපි rest එකට ගණන් ගන්න. දැන් මේ have to has to යොදන්නේ කර්තෘට අනුව වෙනස් වෙනවා. මෙන්න මෙහෙම පහලින් ලියා ගන්න. I, we, you සහ they. මෙන්න මේ අයත් එක්ක තමයි අපි have to කියන පැටර්න් එක පාවිච්චි කරන්නේ. බහු වචන අයත් එක්ක. එතකොට ඒක වචනය singular subject he, she, it name එකක් එක්ක has to. සිද්ධ වෙනවා. have to කියන සිද්ධ වෙනවා has to සිද්ධ වෙනවා දෙකම. I, we, you දෙක have to යොදන්නේ he, she සහ ඕනෑම නමක් එක්ක has to යොදන්නේ කියන එක මතක තියාගන්න. මේවා grammar ව්‍යාකරණ මේ රීති මතක තියෙන්න ඕන. වාක්‍ය නිර්මාණය.
I we you දෙක have to. He she name එකක් එක්ක has to. හරිද හැමෝම ලියාගත්තද? නෑ සර්. නෑ. ලියාගත්තා. yes sir. ලියලා ඉවරයි සර්. Okay, I will wait. Yeah. Right. yes sir. Finish. Okay, good. Right. එහෙනම් ඔන්න have to එන්නේ කවුරුත් එක්කද? I, we, you, they කියන අයත් එක්ක have to යෙදෙන්නේ. has to යෙදෙන්නේ he, she it name එකක් එක්ක. Okay. එහෙනම් අපි මුලින්ම මේ plural subject අපි මේගොල්ලන් කියන plural subject බහුවචන කර්තෘ. මේගොල්ලොත් එක වාක්‍ය ටිකක් ලියලා ඉමු මේ structure එකට අනුව. හරි? සිද්ධ වෙනවා කියලා එන්නේ. දැන් examples ටිකක් අපි ලියමු. මට උදෙන්ම නැගිටින්න සිද්ධ වෙනවා. එතකොට කොහොමද කියන්නේ? I have to අවදි වෙනකොට අපි get up ගමු. අවේ කියන්න පුළුවන් I have to get up early. මට කලින් අවදි වෙන්න සිද්ධ වෙනවා. we කෙනෙක් කෙනාට අපි ගමු. අපිට හොඳින් සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. We have to sorry. We have to play well. ඔයා කියන කෙනාට ගමු you කියන එක්කෙනාත් එක්ක අපි ගමු. You have to meet me. ඔබට සිද්ධ වෙනවා මාව හමු වෙන්න. අවසාන එක ගමු. They have to collect money. ඔවුන්ට සිද්ධ වෙනවා මුදල් එකතු කරන්න. එතකොට IVU දේවල්ට අමතරව බහුවචන කර්තෘ විදිහට අපිට teachers, girls, boys, friends, members ඔක්කොමලා ගන්න පුළුවන්. sir ඔව්. sir ඔය ටික ලියා ගන්නවද? ඔව් ලියා ගන්න ඕන. මම ඉස්සෙල්ලාම කියලා දෙනවානේ. Members have to join කියන්නේ සම්බන්ධ වෙනවා. Members have to join the meeting. සමාජිකයින්ට සිද්ධ වෙනවා රැස්වීමට සම්බන්ධ වෙන්න. ඒ වගේ ඔයාට ලියන්න පුළුවන්කම ඇති වෙන්න ඕන විභාග වලට ටෙස්ට් වලට යනකොට අපිට පේපර් එකක් එන ලියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ග්‍රැමර් අවබෝධය තියෙන්න ඕන. ඒවට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න. එහෙනම් අපි ලියන ක්‍රම ප්‍රැක්ටිස් කරගන්න. හරි. හොඳයි එහෙනම් මේ එක්සැම්පල්ස් ටික ලියා ගන්න දැන්. finish sir. ඉවරයි ඉන්න දැන් පොඩ්ඩක්. wait a minute sir. wait a minute sir. Right. I'm waiting. Number 1. පරිතේරුම I have to get up early. මට කලින් අවදි වෙන්න සිද්ධ වෙනවා. මට කලින් අවදි වෙන්න සිද්ධ වෙනවා. I have to get up early. මට කලින් අවදි වෙන්න සිද්ධ වෙනවා. We have to play well. අපිට හොඳින් සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. අපිට හොඳින් සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. You have to meet me.
ඔබට සිද්ධ වෙනවා මාව හමු වෙන්න. ඔබට සිද්ධ වෙනවා මාව හමු වෙන්න. ඔබට සිද්ධ වෙනවා මාව හමු වෙන්න. They have to collect money. ඔවුන්ට සිද්ධ වෙනවා මුදල් එකතු කරන්න නැත්නම් රැස් කරන්න. සර් ඔබට කියන එකේ මොකද තියෙන්නේ? You have to meet me. ඔයාට සිද්ධ වෙනවා මාව හමු වෙන්න. They have to collect money. ඔවුන්ට සිද්ධ වෙනවා මුදල් රැස් කරන්න. ඔවුන්ට සිද්ධ වෙනවා මුදල් රැස් කරන්න. Last one. Members have to join the meeting. සමාජිකයින්ට සිද්ධ වෙනවා රැස්වීමට සම්බන්ධ වෙන්න. සමාජිකයින්ට සිද්ධ වෙනවා රැස්වීමට සම්බන්ධ වෙන්න. ඉලදගත් පැටර්න් එකක් මේ හරහා ඔබට වාක්‍ය ලියන්න දකින්න ලැබෙනවා. මම ඔයාලට වාක්‍ය 10ක් 12ක් දෙනවා ගෙදරදී ලියානෙන්න. දැන් සිංහල වාක්‍ය තමයි මම දෙන්නේ. ඔයා ඉංග්‍රීසි වලට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. සර් මොකද අපව කියන අන්තිමේට? සමාජිකයින්ට සිද්ධ වෙනවා රැස්වීමට සම්බන්ධ වෙන්න. සමාජිකයින්ට සිද්ධ වෙනවා රැස්වීමට සම්බන්ධ වෙන්න. Right? හරි. දැන් ලියා ගන්න නම්බර්ස් කරලා ලියා ගන්න. යටින් රූලක් තියන්න ඉංග්‍රීසි වලින් ලියාගෙන එන්න. මම ගන්න වචන ගන්නේ අපේ 7 වසරේ පොතේ පළවෙනි පාඩමට අදාළ වචන ගන්න. හරි? Excuse me sir. Yes. සර් මම ජොයින්ට් වෙලා කට් වෙලා දැන් ජොයින්ට් උනේ මොනවද කරේ? මේ පැටර්න් එකට අදාළ වාක්‍ය 5ක් ලිව්වා. ඒක ලියාගත්තේ නැද්ද එකක්වත්? ලියාගත්ත සර්. ඊට ඔව්. පස්සේ මොනාරි කරාද? නෑ. දැන් මං හෝම්වර්ක් එකක් දෙන්න යන්නේ. ගෙදරදී ඒවා හරි, thank ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන ඉන්න හෝම්වර්ක්. හරි. දැන් ලියා ගන්න 1 by 1. යටින් රූලක් තියන්න ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන එන්න. හරි. number 1. යාළුවන්ට සිද්ධ වෙනවා මෙතන රැඳී සිටින්න. යාළුවන්ට සිද්ධ වෙනවා මෙතන රැඳී සිටින්න. දැන් රැඳී සිටිනවට කියන ක්‍රියාපදය මොකක්ද? Wait.
register අපි කියන්නේ weight කියලා. මෙතන කියන්න here. HERE. දන්නවද? yeah. Okay. Second sentence. දෙවෙනි වාක්‍යය. ඔයාට සිද්ධ වෙනවා බයිසිකලය වේගෙන් පදින්න. ඔයාට සිද්ධ වෙනවා බයිසිකලය වේගෙන් පදින්න. sorry. ඔයාට සිද්ධ වෙනවා බයිසිකලය වේගෙන් පදින්න. පදිනවට දන්නවද ක්‍රියාපදය? right. පදිනවට right. ඔයාට සිද්ධ වෙනවා බයිසිකලය වේගෙන් පදින්න. right කියන්නේ මොකද සර්? ඈ? right කියන්නේ පදිනවනේ බයිසිකලයක් වගේ පදිනවට අපි right කියලා කියන්නේ. ඔයාට සිද්ධ වෙනවා බයිසිකලය වේගෙන් පදින්න. වේගෙන් කියන එක හැමෝම දන්නව නේද? වේගෙන් කියන්නේ fast කියලා ගන්නව නේද? fast කියලා like fast fast. ඊළඟ අපිට සිද්ධ වෙනවා මේක දැනගන්න. අපිට සිද්ධ වෙනවා මේක දැනගන්න. සර් මොකක්ද කිව්වේ? අපිට සිද්ධ වෙනවා මේක දැනගන්න. දැනගන්නවට කියන ක්‍රියාපදය මොකක්ද? දන්නවා, දැනගන්නවා. no. දන්නවට දැනගන්නවට no. අපිට සිද්ධ වෙනවා මේක දැනගන්න. right. හරිද හැමෝම මේක ලියවද? yes sir. okay next sentence අපි ඊළඟට යන්න. ඊළඟ වාක්‍යය ලියන්න. මට සිද්ධ වෙනවා ඒක ගෙනියන්න. ගෙනියනවාට take කියලා අපි කියන්නේ. මට සිද්ධ වෙනවා ඒක ගෙනියන්න. සර් ඒක කියන්නේ මොකේද? මොකද්ද? ඒ කියන්නේ මොකේද? ඒ කියන්නේ ගෙනියනවා. ගන්නවා, අර ගන්නවා, ගෙනියනවා. take. වාක්‍යයට අදාළ ක්‍රියාව තමයි මම කියන්නේ. සර් ඔයා දෙන වචන මේ ඩිෆිකල්ට් වර්ඩ්ස් එක එළියට කමන්නේ නැද්ද? නෑ ඔය වාක්‍ය ළඟ ලියා ගන්න. නැත්නම් ඩිෆිකල්ට් වර්ඩ්ස් එක ලියාගත්තත් කමක් නෑ. ගැටලුවක් නෑ. දැන් ඔයාලා මේ වෙද්දි මේ වචන හොයන්න තියෙන්න ඕන. 7 වසරේ යුනිට් 1 වලට අදාළ මම කිව්වේ නැත්නම් මම වචන හොයන්න ඉන්න කියලා.
කීවා සර්. ඒ වචන තමයි මේ ගන්නෙ දැන්. මේ 7 යුනිට් 1 වල වචන මම ගන්නෙ. වැනීම නෙවෙයි ඈ. ඒ වචන තමයි ප්‍රැක්ටිස් කරවන්නේ. මම උගන්වන පැටර්න් එක හරහා ඒ වචන ප්‍රැක්ටිස් කරගන්නවා ඔයාලා. ඔයා දැනගන්න ඕන වචන මේ. කොහොමද කියලා මම මේ බෝඩ් එකේ ලියන්නේ. ආකාර ඉන්නවනම් තවත් අපහසුතාවයක් තියෙනවා නම් එයාලා ගන්න මේ පුළුවන් වලට එකතු කරගන්න. ඊළඟ ඔයාට සිද්ධ වෙනවා කලින් පිටත් වෙන්න. ඔයාට සිද්ධ වෙනවා කලින් පිටත් වෙන්න. දැන් පිටත් වෙනවට අපිට leave කියලා ගන්න පුළුවන්. depart කියලා ගන්නත් පුළුවන්. අර leave ගන්නකො දැන් leave පිටත් වෙනවා. කලින් කියලා අපි එක සැරේ ලියුවනේ early කියලා. ඔයාට සිද්ධ වෙනවා කලින් පිටත් වෙන්න. ඔයාට සිද්ධ වෙනවා කලින් පිටත් වෙන්න. Next sentence. leave කියන පිටත් වෙනවා. අපිට සිද්ධ වෙනවා පොත් දෙන්න. අපිට සිද්ධ වෙනවා පොත් දෙන්න. කවුද දන්නේ දෙනවට ක්‍රියාපදේ? give. Oh, very good. Give. අපිට සිද්ධ වෙනවා පොත් දෙන්න. give. දෙනවට give. ඒ පළවෙනි පාඩමේ තියෙන වචන මේ. ඔයාලා තියෙනවා නම් ඒව ඇත්තට දෙයක් නෙමෙයි. පොඩි දේවල්. ඊළඟ. ඔවුන්ට සිද්ධ වෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා. දවල් කෑම පිළියෙල කරන්න. ඔවුන්ට සිද්ධ වෙනවා දවල් කෑම පිළියෙල කරන්න. සර් මේ මට පස්වෙනි එක ලියාගන්න බැරි වුණා පන්තියේ කටුන හින්දා පස්වෙනි එක මොකද්ද කියලා කියන්නකෝ. මත කියලාම මම ගන්නේ නෑ පුතේ මේ අන්තිමට කීප එකද මේ? ඔව් සර්. හරි. ඔවුන්ට සිද්ධ වෙනවා දවල් කෑම පිළියෙල කරන්න. ඔවුන්ට සිද්ධ වෙනවා දවල් කෑම පිළියෙල කරන්න. එහෙනම් පිළියෙල කරනවට මොකක්ද වචනය? prepare. prepare. පිළියෙල කරනවට අපි prepare ගන්න. මොකද්ද දවල් කෑම? lunch. 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 ඔව් ඒවා දන්නව නේද? හරි හරි lunch දන්නවා. ඔවුන්ට සිද්ධ වෙනවා දවල් කෑම පිළියෙල කරන්න. ඊළඟ සිසුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න. කටුන මොකක් හරි. මේ ග්‍රාමර් පොතේ ලියන ඒවා. දැන් මම කට් වෙලා දැන් ජොයින් උනේ මොන හරි කීවා. ඔව් දැන් මේ කියනවා අපි 8 වෙනි වාක්‍යය සිසුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න. 8 වෙනි වාක්‍ය. සිසුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න. හරිද? යනවා කියන ක්‍රියාව හැමෝම දන්නවනේ. සිසුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න. හරිද? දෙන්නකම් හැමෝම ලිව්වද? Yes sir. Yes sir. Sentence number 9 now.
9 වෙනි එක. අපිට සිද්ධ වෙනවා හතරවෙනි එකේ දැන් ගන්නද ඒ ටික මොකද්ද? සර් අපිට සිද්ධ වෙනවා දෙමළ ඉගෙන ගන්න. හරි. ඊළඟ ඔයාට සිද්ධ වෙනවා මේක නිවැරදි කරන්න. ඔයාට සිද්ධ වෙනවා මේක නිවැරදි කරන්න. ඔයාට සිද්ධ වෙනවා මේක නිවැරදි කරන්න. සර් ආයේ වාක්‍ය කියන්නකෝ. ඔයාට සිද්ධ වෙනවා මේක නිවැරදි කරන්න. නිවැරදි කරනවාට correct. ඔයාට සිද්ධ වෙනවා මේක නිවැරදි කරන්න. දැන් 11යි නේද? last one 12. last one 12 වෙනි එක. 12 වෙනි එක අපිට ඔව් ඔව් ලයිට් ගිහිල්ලා තියෙන්නේ. දැන් එහෙනම් කලබල වෙන්න එපා. ඔයාලා ඇහෙනවනේ මං කියන එක. ඒ නිසා අහගෙන ලියා ගන්න ඈ. ලයිට් එක සර් පළවෙනි එකේ ඉන්නේ. මොකද්ද? සර් අපි 10ක් කරලා. හරි 12ක් කරනවානේ මං 12ක් දෙනවා. දැන් ඊළඟ එක ලියන්න. අපිට සිද්ධ වෙනවා පිළිතුරු දෙන්න. අපිට සිද්ධ වෙනවා පිළිතුරු දෙන්න. හරි. පිළිතුරු දෙනවට කියන්නේ answer කියලා. පිළිතුරු දෙනවට කියන්නේ answer කියලා. ANSWER. 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 දැන් කීයද? How many? 11 වෙනි එක සර්. Last one. එහෙනම් ලියමු 11 වෙනි එක. 12 වෙනි එක අවසාන එක. ඔයාට සිද්ධ වෙනවා ඇක්ටිවිටි එක සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්න. ඔයාට සිද්ධ වෙනවා ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරනවාට complete. ඔයාට සිද්ධ වෙනවා ක්‍රියාකාරකම සම්පූර්ණ කරන්න. හරි නේද? දැන් හැමෝම 12ක් ලියාගත්තා නේද? හරි සර් හරි. එහෙනම් ඔය ටික ගෙදරදී ලියාගෙන ඉන්නයි තියෙන්නේ. හරි? වචන ටිකක් තියෙනවා. කල්පනා කරලා පොඩ්ඩක් පැටර්න් එක ප්‍රැක්ටිස් වෙන්න ලියන්න. හරිනේ? Right. That is the homework from the grammar part. Right.
හොඳයි. දැන් අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකට යනවා. හැමෝටම මෙවල ඇති PDF එකක් grade 7 book එක තාම හම්බෙලා නැති නිසා PDF ෆයිල් එක print out එකක් දාගන්න කිව්වා black and white කමක් නැහැ කිව්වා. ඒක නැත්නම් ඉතින් කම්පියුටර් එකේම ඕපන් කරලා බලන්න ඉන්න වෙන්නේ. තමන්ට පුළුවන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා ලෙසන් එක පෙන්නන්න. ඒ වගේ group එකකට දාලා තියෙන්නේ unit 1. හොඳයි. මම මේක ෂෙයා කරන්න. Alright. This is the lesson that we have to do. පේනව නේද? What you see කියන පාඩම. This is the first lesson of grade 7. අතවසරේ පළවෙනි පාඩම. හැමෝටම පේනව නේද? Yes sir. Okay. දැන් මේ පාඩම අපි සාකච්ඡා කරන්න යන්නේ බලා ගන්න. print out ගත්ත අය ඒ print out එක open කරගෙන බලා ගන්න. නැත්නම් screen එකෙත් මම දාලා තියෙන්නේ දැන් පාඩම. හරි. unit 1 grade 7. What you see. මොනවද ඔබට පේන්නේ? එහෙම නැත්නම් ඔබ දකින්න දේ කියන එකයි ඔකේ තේරුම. What you see කියන එකේ තේරුම ඔබ දකින්න දේ. ඔබට පේන දේ. Right? දැන් difficult words book එක ළඟට ගන්න මේ පිටුවල වචන හොයාගෙන ඉන්න කියලා තියෙනවා. 1 සිට 5 දක්වා පිටුවල අමාරු වචන ටික ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයාගෙන ලියාගෙන ඉන්න කියලා තියෙනවා. හරි මට පස්සේ පොත පෙන්නන්න ඕනේ දැන්. ඔබ බලන්න පෙන්නන්න පොත කරගෙන අපෝ ඕපන් කරලා වීඩියෝ එක පෙන්නන්න වීඩියෝ ඔන් කරලා පෙන්නන්න. difficult words හොයන්න අපෝ පෙන්නන්න බලන්න. ඔව් පේන්නේ නැහැ තාගිවා. කවුද මේ පෙන්නන්නේ බලමු. ඒක පැහැදිලි නෑ. අමීෂ් නේද? ඔයා බෑග්ග්‍රවුන්ඩ් පික්චර් එකක් දාලා නිසා පේන්නේ නෑ. බෑග්ග්‍රවුන්ඩ් පික්චර් එක අයින් කරන්න. එතකොට පේන්නේ. ආයි කවුද කෝ? නෑනේ. කවුරුත් වීඩියෝ ඔන් කරලා පෙන්නන්නේ නෑ. කෝ චරිත ජනාදි පුතා හෙව්වද? මට difficult word book එක නෑනේ. book එකක් පුතේ ඔයා කඩෙන් ගත්තා එක ශීර්ෂ පොතක් අරගෙන ඒක ලියන්න ඕනේ difficult words කියලා. ලියලා අමාරු වචන බලලා පහලට ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයන්නේ. ඒ පොත ඔයාලා හදාගන්නේ. මම දීලා නැහැ. මම දෙන එකක් නෙමෙයි. ඔය කඩෙන් සාමාන්‍ය සිංගල් රෝල් බුක් එකක් අරගෙන ඒක නම් කරගන්න. difficult words කියලා. ඊට පස්සේ එකේ ඉඳලා page number 1 to 5 වගේ වෙනකන් පාඩම කියවලා අමාරු වචන ටික පහලට ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයලා ලියාගෙන ඉන්න ඕනේ. හරි. දැන් පොත් පෙන්නන්නේ නැද්ද මට බලන්න දැන් grade 8යි පෙන්නුවා. right okay. අනිත් අය නෙත්මි දෙව්මිනි ශාදා ශාද චතුනි කවිත්මි ගයාන් සෙනුක ප්‍රවිදු රශ්මික දේශාන් හරි දැන් next week හොයලා නැත්තම් කොහොමද කරන්නේ ඔය unit එවලා තියෙන එකේ PDF එකේ 1 සිට 5 පිටු දක්වා කියවලා
අමාරු වචන තේරුම ඔයා දන්නේ නැති වචන ටික පොතක් 120 මුඛයක් අරගෙන ලියන්න ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයාගෙන ඉන්න ඕනේ. අමතක වෙයි බලාගෙන. හරි. අදට මේ පාඩම අහගන්නකො එහෙනම්. It's Saturday afternoon. ඒක සෙනසුරාදා දවල් 12න් පස්සේ afternoon. Sandria and her friends are out in the garden. Sandria එයාගේ යාළුවෝ out in the garden. වත්තෙන් එළියේ. ඒ වත්තෙන් වෙන්නේ නැති ඉතින් පාරට වෙලා වෙන්නේ නැති එළියේ ඉන්නවා. වෙනුර කියනවා hi Rajan. We have been waiting for you. අපි ඔයා එනකම් බලාගෙන හිටියේ. බලාගෙන හිටියේ. We have been waiting for you. Rajan කියනවා hi everybody. කොහමද හැමෝම? There is something wrong with my bicycle. ඔය something wrong කියන්නේ යම් ගැටලුවක් වැරද්දක් මගේ බයිසිකලේ තියෙනවා. මතකනේ පැටර්න් එක අපි there is කියලා දීලා තියෙනවානේ. නේද? එතකොට there is something wrong කියන්නේ යම් ගැටලුවක් මගේ බයිසිකලේ තියෙනවා. There's something wrong with my bicycle. මගේ බයිසිකලේ. වෙනුර අහනවා why? ඇයි? What's wrong? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ගැටලුව? මොකද්ද අවුල? අහනවා. රාජන් කියනවා I don't know. මම දන්නේ නැහැ. Maybe it's the chain. ඔයාලා බයිසිකල් පදින පුතාලා දන්නවනේ වෙන ප්‍රශ්නේ. chain එක පයින්නවා. නේ ඩිස්ක් ස්කිප් වෙනවා chain එක අපි ස්කිප් වෙනවා කියලා. පයින්නවා කියලා සාමාන්‍ය කතා බහේ කියන්නේ. එක පංච එකක්. පැච් එකක් කියලා කියන සාමාන්‍ය කතාව. නේද? ඉතින් ওই ප්‍රශ්න නිතරම වෙනවා. ඉතින් මෙයාගේ chain එක මම හිතන්නේ chain එකයි ගැටලුව කියලා කියන්නේ. Maybe it's the chain. වෙනුර කියනවා why don't you take it to the mechanic? වෙනුර කියනවා why don't you take කියන්නේ ගන්නවා එක් කරගෙන යනවනේ. ගෙනියනවා. ඇයි ඔයා ගෙනියන්නේ නැත්තේ ඒක mechanic කෙනෙක් ළඟට? කවුද mechanic කියන්නේ? Who is the mechanic? බයිසිකල් හදන කාර්මිකයා. අන්න කාර්මිකයා. ඇයි කාර්මිකයෙක් ළඟට ගෙනියන්නේ නැත්තේ ඔක? mechanic. කාර්මිකයා. ඔව්. රාජන් කියනවා yes I must. ඔව් මං ගෙනියන්නම ඕන. by the way ඔන්න දන්නේ නැති අය තේරුම ලියා ගන්න. ඒක නෙවෙයි. මොකද්ද මේ by the way කියන එකේ තේරුම? ඒක නෙවෙයි. ඒක නෙවෙයි. ඔන්න අපි අද ඉගෙන ගත්ත පැටර්න් එකක් හම්බුණා මුලින්ම. මොකක්ද මේ පැටර්න් එක බලන්නකෝ දැන් දන්නව නේද හැමෝම? දැන් මට මේකේ තේරුම කියන්නකෝ. ඔන්න ඕකට අපි පැටර්න් ඉගෙන ගන්න. පොත්වල තියෙන වඳුර ගන්න. කවුද දන්නේ මේකේ තේරුම දැන්? Who knows the meaning of this sentence? leave මම දුන්නා වචනේ. have to කියන එක දැන් හැමෝම දන්නවනේ අද ඉඳන්. මොකද have to කියන්නේ? සිද්ධ වෙනවා. ඔව් අම්මෝ. මට අයි කියන්නේ සිද්ධ කවුද? වෙනවා කලින් පිටත් වෙන්න. මට සිද්ධ වෙනවා පිටත් වෙන්න a little early. මොකද්ද මේ a little කියන්නේ? පොඩ්ඩක් අන්න පොඩ්ඩක් ටිකක්. හරි. early කියන්නේ කලින්නේ. today කියන්නේ අද. එහෙනම් මොකද්ද මේ වාක්‍යයේ තේරුම? මට අද පොඩ්ඩක් කලින් පිටත් වෙන්න වෙනවා. අන්න හරියටම හරි. දැන් තේරෙනව නේද? ග්‍රැමර් ඉගෙන ගන්න එකේ වැදගත්කම. මේවා තේරෙනවා අපිට එතකොට. මට අද පොඩ්ඩක් කලින් පිටත් වෙන්න වෙනවා. සැන්ඩ්‍රියා අහනවා why is that? කවුද දන්නේ why is that කියන එකේ තේරුම? ඇයි ඇයි ඒ? ඔව් ඇයි ඒ? ඇයි ඒ කියන එකයි තේරුම. ඇයි ඒ? ඔන්න ආයෙත් අපි ඉගෙන ගත්ත අද දවසේ ඉගෙන ගත්ත පැටර්න් එකක් තියෙනවා මේ. කාටද මේකේ තේරුම කියන්න පුළුවන්?
මට මම දෙන්න වෙනවා කතාවක් සඳුදා. කතා පොතක් සඳුදා. මට කතාවක් දෙන්න වෙනවා සඳුදා. අන්න හරි. මට කතාවක් දෙන්න වෙනවා සඳුදා. සිද්ධ වෙනවා. මට කතාවක් දෙන්න සිද්ධ වෙනවා සවුදා. I have to give නේ. මට දෙන්න වෙනවා කතාවක් සවුදා on Monday. දැන් තේරෙනව නේද? අන්න බලන්න වැදගත් ගම ඉගෙන ගන්න එක. සැන්ඩ්‍රියා කියනවා oh what is it about? What is it about කියන්නේ? ඒ ඇයි මොකක් ගැනද? අන්න මොකක් ගැනද? ඔව් මොකක් ගැනද? රාජන් කියනවා it is about my school. ඒක මොකක් ගැනද? මගේ ස්කෝල් ගැන. මගේ පාසල ගැන. මගේ ස්කූල් එක ගැන. ඔන්න අපි අද දවසේ ඉගෙන ගත්ත තව පැටර්න් බලන්න මේ පාඩමට අදාළව මම උගන්ලා තියෙන හැටි මේ. ඔන්න තව පැටර්න් එකක් ආවා. ඒ මොකක්ද කියන්නේ? මට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. මට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිපෙයාර් කියන්නේ සූදානම් වෙනවට වඩා පිළියෙල කරගන්නවා කියන එක නේද? I have to prepare for it. ඔව් ඒකක් ගන්න පුළුවන්. මට ඒ සඳහා පිළියෙල කරන්න සිද්ධ වෙනවා. නැත්නම් හරි සූදානම් කරන්න සිද්ධ වෙනවා කියලා ගන්නත් පුළුවන්. මට ඒක පිළියෙල කරගන්න සිද්ධ වෙනවා. කාවිෂ කියනවා all right. මොකද all right කියන්නේ? හරි. 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 නැත්නම් හොඳයි. all right friends. හොඳයි යාළුවනේ. What is new today? මොකක්ද අද අලුත් දේ? What is new today? මොකක්ද අද අලුත් දේ? මොකක්ද අලුත් දේ? ඔව්. වෙනුර කියනවා I have got something to show you. ඒ කියන්නේ I have got something. මල් ළඟ යමක් තියෙනවා. දෙයක් තියෙනවා. ඔව් මල් ළඟ යමක්. පෙන්නන්න. ඔබට පෙන්නන්න. හරියට හරි. මල් ළඟ යමක් තියෙනවා ඔබට පෙන්නන්න. right. සැන්ඩ්‍රියා කියනවා is it a new magic trick? Is it a new magic trick? ඒ කියන්නේ ඒක අලුත් ඔව් ඒක අලුත් මැජික් එකක්ද ට්‍රික් කියන්නේ උප්පරවැට්ටියක් ක්‍රමයක් වගේ තේරුමක් ට්‍රික් කියන්නේ ක්‍රමයක් උප්පරවැට්ටියක් ඒක අලුත් මැජික් ක්‍රමයක්ද වෙනරෝ කියනවා no it is not නෑ ඒක එහෙම එකක් නෙමෙයි රාජන් what is it then එහෙනම් මොකක්ද what is it then එහෙනම් මොකක්ද වෙනුර වෙනුර කියනවා well හොඳයි I am going to shake the water in this bottle මොකක්ද මේ shake කියන්නේ කවුද හෙව්වේ shake මට වචන හොයලා නැත්නම් උත්තර දෙන්න බෑ ඒකයි මේ වගේ පිළිවෙලේ ක්‍රමය පිළිවෙලේ වෙනස් කරගත්තොත් අමාරුයි පන්තියේ කියන වැඩේ කරන්න ඕන වචන හොයාගෙන ආව නම් උත්තර දෙන්න තිබ්බා වචන නැතුව මොනවත් කරන්න බෑ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියන වචන දාන්න I am going to shake the water in this bottle shake කියන්නේ හොලවනවා වතුර බෝතලයක් අරන් එන්න නෑ shake කියන්නේ හොලවනවා I am going to shake මම හොලවන්නයි යන්නේ වතුර මේ බෝතලය තුල තියෙන in this bottle රාජන් කියනවා then something like a tornado is made ඒ කියන්නේ නිකන් අර ටොනාඩෝ එකක් වගේ අර වේගෙන්ම කරකලා වතුර උඩට යන්නේ ඒ මේ ටොනාඩෝ වගේ එකක්ද කවි ශානවා do you know this trick ඔයා මේ ට්‍රික් එක දන්නවද මේ ක්‍රමේ දන්නවද රාජන් yes I learned it from Navindu මම ඒක ඉගෙන ගත්තා නවිදුගෙන් I learned දැනගත්තා ඉගෙන ගත්තා සැන්ඩ්‍රියා කියනවා oh great නියමයි කවිෂ් I need a glass of water and a piece of cardboard මට ඕන දීදුරුවකුයි cardboard කෑල්ලකුයි piece කියන්නේ කෑල්ලක් piece of cardboard කියන්නේ cardboard කෑල්ලක් දැන් අපෙන් ප්‍රශ්න වගේක් අහනවා හරිනේ අපේ ප්‍රශ්න වගේක් අහනවා හරි answer the following exercise දැන් බලමු අපි try එකක් දීලා හරි හැමෝම ගන්න
යන්න දැන් ඔයාලට මම ගන්න කියලා දෙනවා activity වලට book එකක්. ඒ activity කියන book එක අරගෙන unit 1 කියලා ලියලා activity 1 කියලා ලියනවා. unit 1 activity 1. හරි. ඒකේ එකට තියෙන්නේ A අකුර. ප්‍රශ්න ලියන්නේ නැහැ. ආන්සර් එක විතරක් අපි ලියමු. බලන්න පොඩ්ඩක් ලියන්න 1 by 1 ලියන්න බලන්න. ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන්න බලන්න. Sorry. Saturday afternoon. Yes, very good. Saturday afternoon. Saturday afternoon. යාළුවෝ හම්බ වුණේ Saturday afternoon. Saturday afternoon. ඔය ආන්සර් එක මේ තියෙන්නේ. මේ ආන්සර් එක මේ ඔන්න මම පෙන්නුවා ඔයාලට. Saturday afternoon. highlight කරලා තියෙන්නේ. This is the first answer. Saturday afternoon. සෙනසුරාදා හවස. Okay. Okay, sir. Yes, sir. Okay, sir. Where did they meet? Where කියන්නේ කොහෙද? Did they meet? ඒගොල්ලෝ හම්බ වුණේ. Out in the garden. In the garden. Oh, Out in the garden. out in the garden. Friends are out. Or in the garden කිව්වත් ප්‍රමාණවත්. In the garden. වර්තෙදි. In the garden. Hi, Right. sir. Okay. Who are the friends? කවුද යාළුවෝ? Who are the friends? Venura, Kavisha, Rajan, Sandhya. Kavisha. වෙන එක්කෙනෙක් ඉන්නවා වෙනුර. හරි වෙනුර. රාජන් ඉන්නවා. ඊළඟට රාජන්. වෙනුර රාජන්. ආයේ සැන්ඩ්‍රියා Kavisha. ඉන්නවා. සැන්ඩ්‍රියා Kavisha. and Kavisha. අවසානයකට කලින් and දාන්න. and Kavisha. මේ ඉන්න අනිත් එක්කෙනා. වෙනුර රාජන් සැන්ඩ්‍රියා and Kavisha. හරිද පුතේ ලියුවද? Hi, sir. Yes, sir. Okay. Yes, sir. සද්ද නැතුව ඉන්න අය ලියලා තින්නේ මට අනිත් අය ආස් දෙන්නේ නැහැ. Oh, sir. Right. Who are the friends කිව්වා? Who came late? කවුද පරක් වෙලාවේ? Rajan. රාජන් මේ Rajan. යාගේ බයිසිකලේ අවුලක් නේද? රාජන්. රාජන් came. ඔව් රාජන් came late. රාජන් තමයි පරක් වෙලාවේ. රාජන් came late. Rajan. Hi, sir. Okay. What did Venura show his friends? මොනවද වෙනුර පෙන්නුවේ යාළුවන්ට? Take the water in this bottle. Something like a tornado. එන්න answer එක. tornado එකක් වගේ එකක් නේද? Something like a tornado. Something like a tornado. Okay? Yes, sir. Right. Something like a tornado. ඉවරයි, sir. ඉවරයි නේද ඒක? ඊළඟට අපි අවසානයකට යන් මොකක්ද තියෙන්නේ එතන? What is Kavisha
Kavish is going to do. Kavish මොකද කරන්න යන්නේ? A trick. උපරවැටියක් නේද? ක්‍රමයක්. A trick එකක්. A trick. A trick. හරිද? A trick. Right. Okay. Ola correct sir. Ola correct sir. Ola correct. Right. Very good. එහෙනම් හොඳයි හැමෝගෙම ඒක හරියන්නේ නැති අපි ඩිස්කස් කරා ඕන ආන්සර්ස් ටික එකේ. හරි. මෙන්න මේ ඇක්ටිවිටි 2 එකේ අපිට listening activity එකක් තියෙනවා. මුලින්ම අපි මේ ප්‍රශ්න ටික බලලා listening එක කරලා ආන්සර්ස් දෙන්න බලමු ඈ. Right. මොනවද අහන ප්‍රශ්න බලමු. Listen and underline the correct answer to complete the sentences. ඇහුම්කන් දීලා underline කරන්නලු නිවැරදි පිළිතුර මේ වාක්‍යවල. දැන් Kavisha's water magic. Kavishaගේ water magic එක. You need ඔබට අවශ්‍යයි. A glass and piece of cardboard, a glass and piece of paper. බලන්න මොනවද ඕන කියලා දෙකෙන් එකක්. මේක අහගෙන ඉන්න ඕනේ. මම listening එක දාන්න. Fill in the glass. Fill the glass. Glass එක fill කරන්න with sand, with water. ඔය දෙකෙන් මොකක්ද කියලා ඇහෙන්නේ අහගෙන ඉන්න. Put the cardboard එක over the mouth of the glass. Cardboard එක දාන්නලු glass එකේ කට පැත්තෙන් තියන්න. නැත්නම් into the glass ඇතුළට දාන්න. කට්ටිය draw කරන්න පටන් ගන්නවා නේද ඒ සැරේ. ආයි බෑ. You should ඔබ ඊළඟට මොකද කරන්න ඕන? Let air bubbles enter the glass. ඉඩ දෙන්නලු වායු බුබුලු ඇතුළට glass එක ඇතුළට යන්න. එහෙමද? නැත්නම් not let air bubbles enter the glass. air bubbles නැත්නම් වායු බුබුලුට ඇතුළට යන්න ඉඩ දෙන්න එපාද glass. කොහොමද කියලා අහගෙන ඉඳලා මට උත්තරේ කියන්න. Turn the glass. හරවන්නලු වීදුරුව to a side පැත්තකට upside down උඩ යට මාරු කරන්න. upside down උඩ පැත්තේ යට හරවන්න. එහෙමද වෙන්නේ කියලා දැන් අපි මේක අහගෙන ඉඳලා කියමු බලන්න. ටිකක් ඉන්න මම මේක දාගන්නකම්. Sir? Sir? දැන් හැමෝම අහගන්න මේ listening එක. ඒ listening එක අනුව මේකේ answers ඔන්න mark කරගන්න ඈ. හරි නේද? Right. Get ready. To do this, you will need a glass and a piece of cardboard. First, fill the glass right to the top with water. Next, put the cardboard over the mouth of the glass. Hold on the cardboard tightly. Make sure that no air bubbles enter the glass. Then, turn the glass upside down. After that, take away your hand holding the cardboard. If the magic is done properly, the water stays in place even when glass of water is upside down. The air pressure manages to hold the cardboard in place.
Second reading. Did you catch? ඇහුණාද? Yes sir. Yes. ඔන්න second reading යනවා. දැන් මේ reading එකේදී mark කරගන්න. ඔන්න ආයෙත් අහගන්න. To do this, you will need a glass and a piece of cardboard. First, Right. මොනවද ඕන දැන්? You need. මොනවද ඕන කියන්නේ? a glass and A glass and a piece of cardboard. එහෙනම් දැන් පළවෙනි section එකට. What is the answer for the first section? A. දැන් mark කරගමු A. ඔන්න දැන් second එක අල්ලගන්න ඊළඟට අහගන්න. fill the glass right to the top with water. Next, put the cardboard over the mouth of the glass. Hold on the දැන් ඒ ටිකේ මොනවද හම්බුනේ? ඔන්න අහපව අහගන්න. air pressure manages to hold the cardboard in place. Second reading. To do this, you will need a glass and a piece of cardboard. First, fill the glass right to the top with water. මොනවද cover කරන්න කියන්නේ? Fill in the glass with sand or water? with the water. With Water. With water. The answer is what? What is the Water, first? B. Answer B. Correct. B. Yeah. Number 2, answer is B. Next, number 3 බලන්න. Question number 3. Next, put the cardboard over the mouth of the glass. මොකද කියන්නේ? Put the cardboard into the glass. into the glass. into the glass. Sir. At the mouth of the glass. Over the mouth of the glass කියලා කියන්නේ. ඔන්න අහපව අහගන්න මුලින්ද? Cardboard in place. Second reading. To do this, you will need a glass and a piece of cardboard. First, fill the glass right to the top with water. Next, put the cardboard over the mouth of the glass. මොකද්ද කියන්නේ? Put the cardboard Over the mouth of the glass. over the mouth of the glass. Yes. So answer is what? A. Yeah, correct. Now let's go number 4. Number 4 බලන්න. අහගන්න. අහගෙන ඉඳලා listening මේක listening activity එක. Hold on the cardboard tightly. Make sure that no air bubbles enter the glass. මොකද කියන්නේ? Make sure. හොඳට මතකද විශ්වාසය ඇති කරගන්න. මොකක් වෙන්නද? Not let air bubbles enter the glass. එහෙම නේද කියන්නේ? Yes, sir. අහගන්න. Even when glass of water is upside down, the air pressure manages to hold the cardboard in place. Second reading. Second reading. අහගන්න මුලින්ද? To do this, you will need a glass and a piece of cardboard. First, fill the glass right to the top with water. Next, put the cardboard over the mouth of the glass. Hold on the cardboard tightly. Make sure that no air bubbles enter the glass. What is the answer? Then, turn the glass. Answer B. Answer B. Answer B. Answer B. Nor let air bubbles enter the glass. වතුර බුබුලු කියන්නේ මේ වායු බුබුලු ඇතුළට යන්න බෑ ග්ලාස් එක ඇතුළට යන්න බැරි වෙන්න හොඳට මතක තියාගන්න. ඒක හරියට තද කරලා අල්ල ගන්න ඕනේ. Right. Number B. හතරට B අපෝ එන්නේ. Number 5 බලන්න. Was upside down. After that, මොකද කියන්නේ? Turn the glass Upside down. upside down. Upside down. B is the answer. ඒකේ Answer B. answer B. හරි නේද listening activity එක? හරි. ඔන්න අපි ඒක Yes, කරා. sir. Okay. හොඳයි. Sir. දැන් අපි තව 10 minutes ගන්නවා ඊට පස්සේ අපි tute එකට යමු. Opposites කියන මෙන්න මෙතන දෙන්න page number අපි දැන් ඉන්නේ page number 3 වල. Opposites. ඔව්. Sir අනිත් activity 2 එකේ අන්තිම එකට මොකක්ද දෙන්නේ? මෙන්න මේ upside down එයාගේ.
පහට ආවේ හරි turn sir, the thank glass you. upside down කියලා කිව්වේ ඈ. හරි. Thank you sir. Okay, welcome. Fine. හොඳයි දැන් ඉන්න අපිට තව වැදගත් කොටසක් හම්බ වෙනවා මෙතන. අපි 10 minutes වගේ මෙතෙන්ට ගන්නේ. Opposites and antonyms කියලා කියන opposites or antonyms. මේ වචන දෙකේම තේරුම එකයි විරුද්ධ පද. ඔන්න difficult words ලියාගෙන ඉන්න කියන්නේ ඒකයි මම ලබන සතියේ නම් එනකොට difficult words ටික ලියාගෙන ඉන්න ඕන මම කියන පිටුවක් වල අනිවාර්යෙන් පොත පෙන්නන්න ඕන වීඩියෝ ඔන් කරලා. එහෙම නැත්නම් බෑ. Opposites කියන්නේ විරුද්ධ පද, antonyms කියන්නේ විරුද්ධ පද. දෙකම එකයි. අපේ විභාග වලට කියනවා අපිට කියනවා write the opposites කියලා. නැත්නම් opposite words කියලා කියනවා. නැත්නම් කියනවා write the antonyms for below words. පහත වචන වලට විරුද්ධ පදේ ලියන්න. ඒතකොට opposites කිව්වත් හරි, antonyms කිව්වත් හරි. ඔකේ අනිත් පැත්ත තමයි similar words කියලා කියනවා. එහෙම නැත්නම් synonyms කියලා කියනවා. සමානාර්ථ පද. synonyms නැත්නම් similar words. එතන opposites and antonyms කියලා කියන්නේ. අපි බලමු විරුද්ධ පද. දැන් බලමු මේ වචන එහෙම තේරුම අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕන මේ difficult words list එකේ ඈ. ලියලා නැත්නම් අදම ලියා ගන්න ඕන. දැන් මේ ලියාදි පැන්සලකින් හරි ලියනවා ටියුට් එකේ. Absent. Who knows absent? What is absent? මොකක්ද absent කියන්නේ? නොපැමිණි. නොපැමිණි. Family. එතකොට present කියන්නේ ඒක opposite word එක. පැමිණි. නොපැමිණි, පැමිණි. හරි. ඔන්න ලියා ගන්න දැන් දන්නේ නැති අය. නොපැමිණි, පැමිණි විරුද්ධ පදේ. first term එකට එනවා ඈ term test එකට. ඔය ලියන්න එනවා. opposite ලියන්න එනවා. Advantage means what? Advantage. ඔය කියන්නේ නෑ. වාසියට advantage කියන්නේ. මම ඒකට කියන්නේ වචන දන්නේ නැත්නම් මේ ඉංග්‍රීසි කරන්න බෑ කියලා. ඒකයි වචන හොයවන්නේ ඔයාලා. මම දෙනේවට වඩා ඔයා හොයා ගන්නවා තමයි වටින්නේ. මතක තියෙන්න. වාසිය අවාසිය. Advantage, disadvantage. වාසිය අවාසිය. වාසිය අවාසිය. Against කියන්නේ මොකක්ද? What is against? Who found it? Nobody. කවුරුත් හොයලා නැහැ. කවුරුත් දන්නේ නැහැ. නෑ නැවත නෙමෙයි ඒ ගේන්නේ. විරුද්ධ. Against කියන්නේ විරුද්ධ. එහෙනම් for කියන්නේ මොකද්ද? for සමානාර්ථ. නෑ ඔව් මේ සමානාර්ථ නෙවෙයි පුතේ. විරුද්ධ නම් අනිත් විරුද්ධ පදේ මොකක්ද ඒකේ? විරුද්ධ කියන එක ප්‍රතිවිරුද්ධ උදෙසා කියන එක. සඳහා කියන එක. උදෙසා. Crook. What is crook? Anna, very good. Adavunu, wakunu. Crook. Oh, wakra, adavunu. Ovage, crook. What is straight? What is straight කියන්නේ? කෙලින්, ඍජු. ඍජු නැත්නම් කෙලින් කියන එක straight කියන්නේ. crook, wakunu, straight, කෙලින්. ඇද නැති. මේ වගේ. ඇද නැති. ඒක නම් ඇද වුණාද මම? පොඩ්ඩක් මේක නේද? කෙලින් ඈ. Next one. Agree.
unos agree එකඟ වෙනවා එතකොට disagree කියන්නේ එකග නොවනවා විරුද්ධ වෙනවා එකඟ නොවෙනවා කියන්නේ විරුද්ධ වෙනවනේ එකඟ වෙනවා විරුද්ධ වෙනවා agree disagree all හැමදේම සියල්ල නොව් හැමදේම නැත්තම් සියල්ල all කියන්නේ සියල්ල none කිසිවක් නැත කිසිවක් නැත මොනවත් නැත කිසිවක් නැත all සියල්ල none මොකුත් නැහැ කිසිවක් නැහැ right always හැමදාම හැම වෙලාවෙම හැම වෙලාවෙම always never කියන්නේ කවදාවත් නැහැ කවදාවත් නැහැ හරි always හැම වෙලාවෙම never කියන්නේ කවදාවත් නැහැ right backward කියන්නේ what is backward ඉදිරිපසු පසුපසට backward he go backward පසුපසට එහෙනම් forward කියන්නේ මොකද්ද what is forward ඉදිරිපසට ඉදිරියට backward පිටුපසට forward ඉදිරියට පිට තිත්ත අමිහිරි පිට කියන්නේ තිත්ත එහෙම නැත්නම් අමිහිරි sweet කියන්නේ මොකද්ද what is sweet පැණි රස ඔව් පැණි රස රසවත් පැණි රස right artificial what is artificial කෘත්‍රිම yes krutima so opposite word is what natural what is natural swabhavika oh okay right දැන් වැඩේ තේරුණා නේද හරි yes sir okay ඔයා ගෙදරදී activity 3 කරගෙන එනවා ලියා ගන්න homework කියලා activity 3 අපි මෙහෙදි එකක් කරානේ දෙකක් කරා මම නේද අපි මෙහෙදි දෙකක් කරා ඕක කරමු ගෙදරදී ලියන්න activity 3 homework activity 3 homework okay right මෙතන picture එක දිහා බලලා ඔයාට පුළුවන් ඕනනම් pictures අඳින්නත් ඇඳලා කරත් කමක් නැහැ ගෙදරදී කරන්නේ නිදහසේ කරන්න මේ happy face එකක් තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තේ මොන face එකක්ද තියෙන්නේ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ මෙතන මොනවද කොහොමද කියන්නේ මෙතන කොහොමද මේ දැන් opposite word එක ලියන්න තියෙන්නේ මේවා දිහා බලලා can you yes I can say okay very good activity 4 එකත් homework එකක් activity 4 එකත් homework match the opposite words දෙපැත්ත ගලපගෙන එන්න ඕන match the opposite words artificial කියන්නේ කෘත්‍රිම පුතේ කෘත්‍රිම artificial කියන්නේ කෘත්‍රිම
activity 4 එකක් කරගෙන ඉන්න ඕන මොකක්ද? match the opposite word. මේ පැත්තේ word එකට opposite word එක. හරි නේද? මේ පැත්තේ මොකක්ද කියලා මේම arrow එකක් දාන්න ඕන. මන් දන්නේ නැහැ මන් කියන්නේ මෙන්න මේ වගේ කෝක් ගැලපෙන එක. right? තේරුණාද? opposite word match කරන්න ඕන. හරි නේද? පුළුවන්ද? Okay, sir. Okay. Okay. We can. Right. Very good. Now, from that place, we stop often discussing about a school textbook. We go to the tune that I have given to you this month. මේ මාසෙ දෙතන අපි ටියුට් එකට යන් ඊළඟට ලබන සතියේ එනකොට මේ පොතේ grade 7 unit එකේ unit 1 වල difficult words හොයලා නැති අය කරුණාකරලා අමාරු වචන ටික ඔක්කොම difficult words කියලා එක series එක පොතක් ගන්න කියලා තියෙන්නේ. ඒකේ පහලට ලියන්න ඕන ඔයා තේරුම දන්නේ නැති වචන ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයලා ලියාන මට පොත පෙන්නන්න ඕන වීඩියෝ එක ඔන් කරලා. හරි නේද? 1 සිට 5 දක්වා මුලින් කියන්නේ නැති මම අද කියනවා 5 සිට 10 දක්වා පිටුවල වචනවල තේරුම හොයානේ. 1 සිට 5 දක්වා හොයපු නැති අය ඒකක් කරන්න ඕන. හරිනේ? වචන නැතුව මේවා කරන්න බෑ. වචන නැහැ කියන්නේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ආන්සර් එකක් ලියා ගන්න බෑ. ඒ නිසා ඔයා වචන කොච්චර දන්නවද? එච්චරම ඔයාගේ ප්‍රශ්න දීමේ හැකියාව වර්ධනය වෙනවා වැඩි වෙනවා. ඒ නිසා 6 දී වචන 600ක් හෙව්වනම් 7 දී අපි තව 800ක් වචන හොයනවනම් 8 දී 1000ක් 9 දී 1000ක් 10 දී 1000ක් නේද? 11 වෙනකොට වචන 5000ක් විතර ඔයා ඩික්ෂනරියෙන් හොයපු එක්කෙනෙක්. 5000ක් 6000ක්. ඒ කියන්නේ ඩික්ෂනරියේ 5000 වාරයක් විතර පෙරලපු එක්කෙනෙක්. හරි? එතකොට පොඩි අර ඇවිදින ඩික්ෂනරියක් වගේ වචන සෑහෙන ප්‍රමාණයක් දන්නවා. අඩුම ගානේ වචන 6000ක්වත් හොයලා තිබුණා. වචන 3000ක්වත් ඔයාට මතකයි. 3000ක් වචන දන්නවා කියන්නේ පේපර් එකක් ලියා ගන්න එහෙම අමාරුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔය මොකවත් හොයන්නේ වචන කිසිවක් පාඩම් කරන්නේ නැහැ. නිකන් වචන තියෙන්නේ 700ක් 600ක් 700ක් විතරයි දාන්නේ. ඉතින් හැමදාම ඉංග්‍රීසියේ පාවෙනවා ඉංග්‍රීසි අඩුයි ලකුණු. කොච්චර ගුරුවරු මාරු කරත් මගේ ගිහිල්ලා වෙන කෙනෙක් ගියත් ඔබ පාඩම් කරන්නේ නැත්නම් වචන පුහුණු කරගන්න නැත්නම් ගුරුවරු කොච්චර මාරු කරත් ඔයා වෙනස් වුනේ නැත්නම් දැනුම වැඩි වෙන්නේ නැහැ. උඟ ඉන්නවා මාරු කරනවා. ලකුණු අඩු වුණ ගමන් ටර්ම් ටෙස්ට් එකේ අම්මලා මාරු කරනවා. ඉතින් මේකේ මම කලින් කියන්නේ මැජික් කරන්න බෑ. දෙමාපියෝ අහගෙන ඉන්නවා ඇතිනේ. ලකුණු එහෙම එකපාර වර්ධනය වෙන්නේ නැහැ. හරි? ඒක එක්කෙනා වෙනස්. එක එක්කෙනා වැඩ කරන විදිහ වෙනස්. අහගෙන ඉන්න විදිහ වෙනස්. ලියන විදිහ වෙනස්. දැන් මේ හෝම්වර්ක් කරන විදිහ වෙනස්. ඔය එක එක්කෙනා කරන වැඩ අනුව තමයි මේ ලකුණු ලැබෙන්නේ. ඒ නිසා උතේ ඔයාලා වෙනස් වෙලා ඔයාලා වැඩ ටික කරේ නැත්නම් මොන පන්තියට ගියත් ලකුණු අඩුයි තමයි. වචන දන්නේ නැත්නම් ප්‍රශ්න පත්‍රය ගත්තාම තේරෙන්නේ නැහැ. පේපර් එකේ 75ක් වචන තේරෙන්නේ නැහැ කියන්නේ ලකුණු 25යි 30යි තමයි හැමදාම හම්බෙන්නේ. ඉතින් 6 පොතේ අපි 7 පොතේ වචන හොයලා ඒ වගේට සමාන ඇක්ටිවිටිස් කරලා පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙනවා නම් ඒව නැවත නැවත බලනවා නම් ඔන්න ලකුණු 50 තිබ්බ එක 60 75 80 90ට කිට්ටු වෙයි. එහෙම නැතුව නිකන් මැජික් වෙන්නේ නැහැ මේ පන්ති ආවට. පන්ති ගියාට ගුරුවරු මාරු කරා. ඔබයි වෙනස් වෙන්න ඕන නිසා කරන වැඩපිළිවෙල වෙනස් කරගන්න මේ කියන දේවල් කරන්න ලකුණු ටික ටික වැඩි වෙයි. අධ්‍යාපනයේ මැජික් කරන්න බෑ. හරි එහෙම කියනවා නම් ඒ කියන්නේ මැජික් කාර්යය ඈ. මැජික් කියන්නේ බොරුනේ විඥාකාරය. හරි මම එහෙම කියන්නේ නැහැ. එහෙනම් දැන් එන්න ටියුට් එක. මෙන්න මේ ටියුට් එකේ අපි ප්‍රශ්න දෙක තුනක් සාකච්ඡා කරමු. මේ ටියුට් තරහා කරන්නේ මට ගොඩක් වෙලාවට ගොඩාක් පළාත්වල පේපර් හම්බ වෙනවා. එක එක ක්‍රියාකාරකම් හම්බ වෙනවා. එක එක පදනම් වල වැඩසටහන් වල ප්‍රශ්න පත්‍ර හම්බ වෙනවා. ඉතින් ඒවා සුදුසු ඒවා තෝරලා ඔයාට ගැළපෙන දේවල් නිබන්ධනයක් කරහත් ලබා දෙනවා. ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු කරන්න. ඉතින් අපි ටර්ම් ටෙස්ට් එක ලඟ වෙනකන් ඉඳලා නෙමෙයි. දැන්ම ඉඳන් මේ හා සමාන ඒවට ගැළපෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුරුදු වෙනවා. හරිනේ? එහෙනම් එන්න මේකේ පළවෙනි දෙවෙනි පිටුවට. මේ ටියුට් එකේ අතවසර මේව දාලා තියෙනවා. ඒකේ page number 2 වලට එන්න.
page number 2. මේ ප්‍රශ්නවල ඔව් මොකද්ද? සර් මට නෑ සර් පොත මට නෑනේ. ඇයි ගත්තේ නැද්ද අතනින්? පොල් ගාවෙලි. ඔතේ හතර ටියුන් ගන්නකොට ඉල්ල ගත්තේ නැද්ද මේක? දුන්නේ නැද්ද? මොකද උනේ? මට මැසේජ් එකක් දාන්න මොකක් හරි කරන්න ටියුන් එක ලැබෙන්න සලස්සන්න ඈ අදැනට ඔහොම අහගෙන ඉන්නකෝ. එතකොට මේ ප්‍රශ්නවල අරමුණක් තියෙනවා. competency level එකක් තියෙනවා මේකේ. මොකක්ද මේ level එක? uses apostrophes appropriately. apostrophe දාන්නේ කොහොමද? මේ උඩුකමාව කියන එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන කුසලතාවය තමයි මේ ප්‍රශ්න වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. Learning outcomes, students will be able to use apostrophes in sentences appropriately. මේකේ ඉගෙන ගැනීමේ බලාපොරොත්තු මේක ඉගෙනීමේ බලාපොරොත්තු සිසුන්ට apostrophe එක හරියට දාගන්න කියලා දෙනවා. දැන් බලන්න activity 1. Rewrite the following using contracted forms. Contracted forms කියන්නේ කෙටි කරපු ස්වරූපය. හරි? කෙටි කිරීම භාවිතා කරන්න උගන්වන්න තියෙනවා. මේක අපි 6 දී සමහරලාට මම කියලා දීලා ඇති. නැවත මතක් කරගමු. විතර අමතක වන නිසා. They are right? They are make a contraction form. Make contract එකක් ගන්නවා කොහොමද? They apostrophe re they. Right. එහෙමනම් number 1 තියෙනවා අපිට I am. කොහොමද ඉතින් ඔයාලා ලියන්නේ මේක කෙටි කරලා? මොකද මේකේ contracted form එක? I apostrophe am I am. හොඳයි. දැන් හැමෝම එහෙනම් ඔය ප්‍රශ්න කරන්න ඉක්මනට බලමු. හරි. contracted form එක ඉස්සරහින් ලියන්න පුතා දැන්. කෙටි කරලා ලියන්න ඉස්සරහින්. මම හොයාගත්ත ටියුට් කරේ සර් තිබ්බා. ඒකනේ. එනේ මම බැලුවේ මොකද මේ උනේ කියලා. sorry sir. Right. So දැන් answers දෙන්නකො පුතේ අපි. ඔය කෙටි කෙටි ලියන්න ඔය වාක්‍ය 10ක කෙටි කරලා ලියන්න ඉස්සරහින් contracted form එක. ඔයත් අපිට fill in blanks වලට එහෙම එනවා දාන්න. කවුද ටියුට් එක නෑ කියන්නේ? නෙත්මි ආදිත්‍ය. නෙත්මි පුතා කොහෙද? පොල් ගහවිල නේද නෙත්මි? නෑ සර්. නුගවැලද? කොහෙද? ඔව් සර්. පුතේ අර මේ ෂොප් එකේ තියලා තියෙන ෂොප් එකේ ගන්න අතන දෙහිදෙනිය මුදලාලිගේ කඩේ. නුගවැල පාසල් හන්දියේ. හා සර්. ඔව් එතන තියෙනවා ටියුට් ඈ තියලා තියෙන්නේ. ඒක අරගෙන ඊට පස්සේ කරන්න.
මේ මුල් ප්‍රශ්න දෙක කරන්න. අපි අද ඒ දෙක කරමු. हाँ सर Right. Right. Did you finish it? Yes, sir. Now finish. Now finish. Okay. Right. I am. I'm. We are. Oh. With. We are with. Do not. Don't. Do not. Don't. 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 Right. Can we will. We will කියන එක කොහොමද? Why? We කියලා apostrophe දාලා double L එන්න ඕන. Will කියලා වෙන්නේ කියවෙන්නේ. Will. We will. Cannot shorten form එක Can't. can't. can't හරි. Let us කොහොමද ඔයා ලිව්වේ? Let's. Let apostrophe Let's. s. Let's. Let apostrophe s. Let's. She is. She's. She is. She's. I have. I have. I have. Should not කොහොමද? Should not. Shouldn't. Should not යන්න. Should not shouldn't. කවුද මන්ද යන්නලු should not එක. හරි. I would මොකද? I would. I apostrophe D. Right. එහෙනම් අපි කෙටි කිරීම එක සැරයක් කියමු. මම කියන්නම් ඔයා කෙටි කිරීම කියන්න shorten form එක කියන්න contraction එක. I am. Is. I'm. We are. We are. We're. ටිකක් අමාරුයි කියන්න. We're. Do not. Don't. We will. Will. Cannot. Can't. Let us. Let's. She is. She's. I have. I. Should not. Don't. Should not. Shouldn't. I would. Right. අපි activity 2 කරලා අදට නවත්තමු class එක. එන්න එහෙනම් underline the errors in the following sentences කියලා කියනවා. errors කියන්නේ වැරදි ලියා ගන්න දන්නේ නැති අය. errors කියන්නේ වැරදි. underline errors වැරදි මාක් කරන්න යටින් ඉරක් අදින්න underline කියන්නේ. මේ activity 2 එක කරලා ඉවර වෙනවා. Right? Underline errors. Hari, underline the errors in the following sentences. මේ වාක්‍යවල ඔන්න ෂෝට් වගේ තමයි. කවුද මේ කෑ ගහනවා හින්නේ? දේජනල්. सर दिनोजा रत्नायक කියලා කියන්නේ. දිනුජා රත්නායක කියලා එක්කනේ. දිනුජනේ. දිනුජා sounds වැඩි sound අඩු කරගන්න. mic off කරගන්න. Underline the errors in the following sentences. පහත වාක්‍යවල වැරදි underline කරන්න. දැන් බලන්නකො example එකක්.
කෙටි කරන්නේ I සහ am I'm ලෙස ඒ අකුර ඉවත් කරලා අපි apostrophe දාන්නේ. හැබැයි එතන එහෙම නෙවෙයි ලියලා තියෙන්නේ I apostrophe am දාලා. එහෙම වැරදීනේ ඒක අන්ඩර්ලයින් කරනවා. දැන් බලන්න ඊළඟට අපි දෙවෙනි වාක්‍යයේ වැරද්ද හොයමු. mistake එක හොයමු. error එක හොයමු. Look, there's nothing in my hands. කොතනද mistake එක තියෙන්නේ? error එක තියෙන්නේ කොතනද? There is. Oh, කොහොම නෙවෙයි කෙටි කරලා ලියන්නේ there එක නේද? there's කොහොමයි එන්න ඕන. මේක I දාලා. එහෙනම් අන්න එතන අන්ඩර්ලයින් කරා නම් හරි. there's කියන එක. ඔන්නෝම තියෙන තැන අන්ඩර්ලයින් කරා. වැරදි. ඒක හරියට ලියවෙන්න ඕන කොහමද? මෙතනින් apostrophe ආව නම් හරි. there's. Number 2. I would prefer a glass of milk in this morning. මම උදේට කැමති කිරි වීදුරුවක් බොන්න. would එක කෙටි කරපුවාම මොකද? කොහොමද? වැරද්ද. මෙන්න මේ I එකයි apostrophe LD දාන්නේ. ඔව් කොහොම නෙවෙයි ඒක ලියන්නේ කොහොමද? apostrophe එක දාලා D විතරයි එන්නේ. I would කියන්නේ. I underline කරනවා නම් පළවෙනි පදේ. ඊළඟ I am an English teacher and my sister's name. nurse කියලා කියන්නේ. Sister's a nurse. Sister is a nurse. කියන එක දැන් මේ my sister is a nurse කියන එක sister's nurse කියලා ගන්න කියනවා. එතන වැරදි. නේද? I am හරිනේ. I am. My sister's name. My sister is a nurse කියන එක මේ තියෙන්නේ is කියන එක කෙටි කරලා. Oh. My sister is. එහෙම කියන්න බෑ my sister is. Sisters name කියන්න බෑ. Sisters කියන එක අන්ඩර්ලයින් කරන්න. Sister is a nurse කියනවා. Monica had twin baby boys. Monica had boys කියලා අන්ඩර්ලයින් කරලා ගන්නෑ. Baby boys කියලා apostrophe දාන්නේ නැහැ. boys කියන එක අන්ඩර්ලයින් කරන්න. Children's park will be open tomorrow. නෑ. මොකක්ද වැරද්ද? Children ට කලින් apostrophe දාලා s දැම්මොත් තමයි එහෙම වෙන්නේ. ඔහොම වෙන්නේ නැහැ. ඒක වැරදි. හොඳයි. homework දෙකක් දෙනවා මේ ටියුට් එකෙත්. activity 3 සහ 4 ගෙදරදී කරගෙන එන්න. හරිනේ? මොන කරන්න තියෙන්නේ? rewrite these using contracted forms. නැවත ලියන්න කෙටි කිරීම භාවිතා කරලා පළවෙනි තුන්වෙනි activity එකේ තියෙන්නේ කෙටි කරලා ලියන්න තියෙන්නේ. He is a clever boy in our class. He is a කියලා කෙටි කරලා ලියන්න තියෙන්නේ. Activity 4 එකේ තියෙන්නේ correct the errors in the following sentences, use the apostrophe correctly. උඩුකමාව නිවැරදිව භාවිතා කරන්න. My father isn't a doctor කියන එක වැරදි විදිහට තමයි apostrophe යොදලා තියෙන්නේ. නිවැරදි විදිහට භාවිතා කරලා ඒක හදාගෙන එන්න. හොඳයි. අපි ඒ activity දෙක ගැන ලබන සතියේ බලමු. ඒත් එක්කම එහා පිටුවේ තියෙන synonyms පැඩෙක් කරගෙන ඉන්න පුළුවන් නේද? සමාන පද, විරුද්ධ පද. ඒ ප්‍රශ්න දෙකක් කරගෙන ඉන්න. එහා පැත්තට යන්නකො. එහා පැත්ත පිටුවට. match the synonyms සමාන පද. මම කියේ similar words කියලා. ඔන්න සමාන පද match කරන්න ඒක කරගෙන ඉන්න. ඊට පස්සේ circle two antonyms opposite word. විරුද්ධ පද දෙකක් තියෙනවා එක වාක්‍යයක් තුල. ඒක අnder මේ circle රවුමක් දාගෙන ඉන්න. ප්‍රශ්න හතරක් තියෙනවා කරගෙන ඉන්න ලබන සතියේ. හොඳයි. ඔන්න වැඩ ටික එනම් හරි මේ අද දවසේ තියෙන අපි ක්ලාස් එක එනම් වීඩියෝට කරා අවසන් කරා. ඔය වැඩ ටික එනම් කරගෙන ඉන්න ලබන සතියේ එනකොට. right. තේරුණා නේද? Okay. Good night all of you.